ආයිබෝවන් ජීවිතය සහ පාඩම් පොත යා කරන පන්තියක් නැති අමුතු ඉස්කෝලේ ITN ටෙලිවිෂන් ඉස්කෝලේ දුක සතුට පිළිබඳ පාඩමක් පටන් ගත්තා. අද දෙවෙනි කොටස මා නැවතත් හඳුන්වා දෙන්නම් අපේ ගුරු මණ්ඩලයේ වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහත්මයා. ආයිබෝවන් මනෝ උපදේශකවරයෙක් හැටියට එතුමා ප්‍රකටයි. අපේ ප්‍රකට ජීව විද්‍යා ගුරුතුමා තිස්ස ජනාගරුතුමා ආයිබෝවන්. ආයිබෝවන්. දුක, දුම්නස, වේදනාව, සංවේගය පිළිබඳව අපි කතා කළා. ඒ වගේම සතුට, ප්‍රීතිය, ජොලිය ආදී වශයෙන් හඳුන්වන විවිධ වෙනස්කම් මේවා තියෙන්න පුළුවන් මට්ටම් තරාතිරම් බලපුවාම එක තැනකට ගත්තාම එක පැත්තක් තමයි කියවෙන්නේ. සතුට කියලා කියවෙන්නේ. අපි පාඩමක් පටන් ගත්තා. ඒ පාඩමේ දෙවෙනි කොටස අද විකාශය වන්නේ තිස්ස ජනායක මහත්තයා. හසන්ත මහත්මයා මේ දුක සහ සැප කියන දෙක ගත්තොත් අර දුක සැප කියන එක අර රියසක වගේ එනවා කියලා තියෙනවනේ නේද? ඒ ගීතවලත් සමහර ලාවට තියෙනවා එහෙම. අපිට කවදාවත් සැප නැත්නම් සතුටින්ම ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. දුකෙන්ම ජීවත් වෙන්න ලැබෙන්නේත් නැහැ. අපේ ජීවිතවල ස්වභාවය තමයි සතුට ඇති වෙනවා, දුක ඇති වෙනවා, සතුට ඇති වෙනවා, දුක ඇති වෙනවා. කියන්නේ අපේ ජීවිතයට බලපාන සමහර සිදුවීම් ගත්තොත් ඒ සිදුවීම අපිට සතුට ඇති කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ සිදුවීම අපිට දුක ඇති කරන දුක දනමන සිදුවීමක් වෙන්න පුළුවන්. ඒතර අපේ ජීවිතය තුළ සමහර අවස්ථාවල සමහර සිදුවීම් අපිට සතුට ඇති කරනු ලබනවා. සමහර දේවල් අපිට දුක ඇති කරනු ලබනවා. ඒතර සාමාන්‍ය පුජ්‍යලයේ ස්වභාවය තමයි ওই දෙකම දැනෙනවා හොඳට. සතුටක් දැනෙනවා, දුකක් දැනෙනවා. එතකොට දැන් මම මෙතන පොඩි ඉදිරිපත් කිරීමක් පෙන්වන්න උත්සාහ කරනවා. මෙහෙම අපි මේ පැත්තට ගත්තොත් මේ දුක කියලා ගත්තොත් දුක කියලා අපි හඳුන්වන්නේ සාමාන්‍යයෙන් ඍණ දෙයක්නේ. සතුට මේ පැත්තට ගත්ත ධන දෙයක්. එතකොට සාමාන්‍ය ජීවිතයේදී සාමාන්‍ය පුජ්‍යලයකට ස්වභාවය තමයි සමහර දේවල් වලට ඇති වෙනවා මේ විදිහට සතුට. ඊට පස්සේ ආපහු ඊළඟ දවසේ සමහරලාට වෙන මොනවා හරි සිද්ධියක් ඇති වුනහම දුක ඇති වෙනවා. හැබැයි එහි රැඳිලා පවතින්නේ නැහැ. ආපහු සමහර දේවල් වල සතුට ඇති වෙනවා. මෙහිම ගිහින් සමහර අවස්ථාවලදී සමහර කෙනෙක් මේකේ පහළටම ගිහිල්ලා ඉවරලා දුකේම කිමිදිලා යන තත්ත්වයටපත් වෙනවා. කියන්නේ ඔහුට මින් පෙර සතුට හිතුණු සමහරවිට චිත්‍රපටි බලන්න ගොඩාක් කැමති කෙනෙක් වෙන්න පුළුවන්. තමන් කැමැතිම චිත්‍රපටියක් බලන්න වුණත් මට ඒකට දැන් ඉස්සර වගේ හිත දෙන්නේ නැහැ. මට ඕවා බලලා වැඩක් නැහැ. වගේ තත්ත්වයටපත් වෙලා නම් ඒක අසාමාන්‍ය දුකටපත් වීමක්. එහෙම තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. ඊළඟට සමහර අවස්ථාවල මෙහෙම හිටිය පුජ්‍යලයා මෙහෙම උඩට යන්න පුළුවන් ගිහිල්ලා. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙකුට දුක හිතෙන දේවල් වලට පවා ඔහුට සතුට හිතෙනවා. ඒ කියන්නේ ඔහු අධික්‍රියාකාරී ස්වභාවයකටපත් වෙනවා. එහෙම වුණාම අපි කියනවා ඒකට උන්මාදය කියලා. නැත්තම් මේනියා කියන தত্ত্বය කියලා හඳුන්වනු ලබනවා. ඉතින් ඒ නිසා හසන්ත මහත්මයා අපි ඇත්තටම මේ විය යුත්තේ සාමාන්‍ය සෞඛ්‍යයෙන් ජීවත් වීමේදී අපිට දුකක් දැනෙනවා, සතුටක් දැනෙනවා. දුක සතුට දෙකම තේරුම් ගනිමින් ඒ දෙකම හඳුනා ගනිමින් යන්න ඕනේ. මේ දුකේ කෙලවරටම ගියොතින් එහෙම ඒකත් මානසික වශයෙන් ව්‍යාධි සහිත තත්වයක් වෙනවා. ඒ වගේම අපි හිතන්නේ සතුට උපරිම වුණාම හොඳයි කියලානේ. සතුටත් උපරිම වශයෙන් ගියොතින් එහෙම ඒකටත් අපිට කියන්න පුළුවන් මෙහෙම අහේතුක සතුටක්. ඒ කියන්නේ මේ පැහැදිලි හේතුවකුත් නැහැ සමහර වෙලාවට. අහේතුක සතුටකටපත් වෙන්න ඉඩ තියෙනවා සමහර විට. මේ දෙකේදීම ඇත්තටම සිද්ධ වෙන්නේ අර කලින් වැඩසටහනේදී අපි කිව්වා වගේ මොළයේ රසායනික තත්ත්වය වෙනස් වීම නිසා තමයි මෙහෙම වෙන්නේ. මේ වගේ තියෙනකොට මොළයේ රසායනික තත්ත්වය සාමාන්‍ය විදිහට තියෙනවා. මේ තත්ත්වයට හෝ මේ තත්ත්වයට යන්නේ මොළයේ රසායනික තත්ත්වය වෙනස් වීම නිසා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට සමහර වෙලාවට යම්කිසි අවබෝධයක් තිබුණොත් තමයි මේ පුජ්‍යලයා විසාදයටපත් වෙලා ඉන්නේ කියන එක හෝ එහෙම නැත්නම් මේ පුජ්‍යලයා උන්මාද තත්වයකින් පෙළෙනවා කියන එක හඳුනා ගන්න පුළුවන් වෙන්නේ අපිට ඒ පිළිබඳ අවබෝධයක් තිබුණොත් පමණයි. දුක සැප සමබර වේ කියලා කිව්වේ නිකම්ම නෙවෙයි. මේ දෙකම ලෝකේ තියෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. අපි පුංචි දරුවෙකුට උනත් අම්මලා තාත්තලා කියලා දෙන්න ඕන දේ තමයි පුතේ දුක කියලා එකකුත් තියෙනවා. සතුට කියලා එකකුත් තියෙනවා.
දැන් සතුටටම හුරු වෙච්ච ළමෙකුට ජීවිතේ කවදා හරි ජීවිතේට මුහුණ දෙනකොට දුකක් ඇති වුණොත් එimhe දරා ගන්න බෑ. එයා ජීවිතෙන් පලා යන්න ඉඩ තියෙනවා. ඒ හින්දා මේ දෙකම තියෙනවායි කියලා පුංචි කාලේ ඉඳලා දරුවන්ට කියලා දීම ස්වභාවිකයි. වෛද්‍යතුමනි අපි පහුගිය වැඩසටහනේ කතා කළා දුක නැති කරගන්න බේත් තියනවාද කියලා. ඒක ටිකක් බරපතල ප්‍රශ්නයක් වුණත් වෛද්‍යවරයෙකුට ඔබතුමා යම් පිළිතුරක් දුන්නා. ඒ වගේම අද මම අහනවා සතුට ඇති කරගන්න බේත් තියනවාද? ඔව් මං බෝඩ් එකට ගිහිල්ලාම පොඩ්ඩක් වැඩේ පටන් ගන්නම් කියලා හිතුවේ. මේ එතකොට හසන්ත මහත්තයා ඔය කිව්ව කතාව හරි වැදගත්. මොකද දැන් අපි මිනිස්සුયો හැටියට දැන් මේ ලෝකේ ඉපදුනහම දැන් හිතන්නකො මේ තමයි මම. එතකොට මං ගත්තාම මට තියෙනවා මට ආවේනික වෙච්ච මනෝවිද්‍යාත්මක පරිසරයක්. දැන් හිතන්නකො දැන් මම කැමති මේ විදිහට ඇඳුම් අඳින්න. දැන් කවුරු හරි ඇහුවොත් එහෙම මගෙන් ඔයා කවුද කියලා මම කියන්නේ මං හැදිලා තියෙන කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස් පරමාණු වලින්. හදිසියෙ මම මැරුණොත් එහෙම මේවා හයිඩ්‍රජන් ජල චක්‍රයටයි ඔක්සිජන් එහෙම කියන්නේ නැහනේ අපි. මම කැමති මේ වගේ ගෙයක් හදන්න, මං කැමති මේ වගේ විභාග පාස් වෙන්න, මං කැමති මේ වගේ ඇඳුම් අඳින්න, මං කැමති අපේ මේ වගේ ජීවත් වෙන්න. එහෙම තමයි අපි හිතන්නේ. එතකොට දැන් මගේ තියෙන මනෝවිද්‍යාත්මක පරිසරය. එතකොට දැන් ලෝකෙත් පරිසරයක් තියෙනවා. දැන් මේ තමයි බාහිර ලෝකය. දැන් බාහිර ලෝකයේ ස්වභාවය තමයි මේ මට ඕන හැටියටම මේක වෙන්නේ. දැන් මේකනේ අපිට තියෙන ප්‍රශ්නේ. දැන් මං කැමති වෙලාවට මෙතෙන්ට වැඩට එන්න. නැත්තම් මේ වැඩසටහනට එන්න. හැබැයි මග ගහක් වැටිලා දැන් ට්‍රැෆික් එකක්. අහුවෙලාම. මං කැමති ඒ තුනම්ම ගන්න. හැබැයි මට එන්නේ ඒ දෙකයි C1යි. එතකොට බාහිර ලෝකයේ ස්වභාවය තමයි මට ඕන හැටියට සිද්ධ වෙන්නේ. එතකොට හැම වෙලේම හසන්ත මහත්තයා අපිට ඇති වෙන ඝට්ටනයක්. මෙහෙම ඝට්ටනයක් ඇති වෙනවා. එතකොට මේ ඝට්ටනය කළමනාකරණය කරන්න බැරි වුණාම දුකයි කාංසාවයි ඔන්න එන්න පටන් ගන්නවා. මේකනේ අපිට සිද්ධ වෙන්නේ. දැන් දවසක් බුදුන් වහන්සේගේ එක කතාවක තියෙනවා හසන්ත මහත්තයා මම මේ සූත්‍ර පිටකයක මේක දැක්කේ. දැන් බුදුහාමුදුරුවෝ කියන හරියම ලස්සන අදහසක් දෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා දැන් ගංගාවල් වල තියෙන ජලය, දිය පාරවල්, වැව්වල මේ ජල දහමේ තියෙන සියලුම උල්පත් මේ සියලු ජල ධාරාවන් සාගරයට බරව ගමන් කරන්නේ යම්සේද මේ අපේ තියෙන මනස නැත්තම් මේ තණ්හාවෙන් විකෘති වෙච්ච මේ මානසික ක්‍රියාවලිය දුකට බරව පවතිනවා කියලා. මේක තාම වැදගත් ප්‍රකාශයක් බුදුන් වහන්සේ. දුකට බරවයි තියෙන්නේ. දුකට බරව තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒස හසන්ත මහත්තයා බුද්ධ ආගමේ අපේ හඳුන්වලා දෙන ඉතාම වැදගත් වචනයක් තියෙනවා වීරය කරව කියලා. වීරය. මොකද ටෙන්ඩන්සි එකක් තියෙනවානේ. නම්‍යතාවයක් තියෙනවා දුකට, තරහට, වෛරයට. අපි මේවා පන්ති ගියේ නෑනේ හසන්ත මහත්තයා. දැන් අපි කාටවත් ගහන්න, තරහ ගන්න, ඊර්ෂ්‍යා කරන්න පන්ති ගිහිල්ලා නෑ. පුරුදු වෙලා නෑ අපි. අපි පුරුදු වෙන්න වෙලා තියෙන්නේ මෛත්‍රිය වඩන්න, පුහුණු වෙන්න ඕනේ ඒවට. ඒ නිසා දැන් ලෝකේ මිනිහට තියෙන පරම ප්‍රශ්නේ තමයි මම කැමති විදිහට, මට ඕන විදිහට, මං හිතන විදිහට සිද්ධ වෙන්නේ. මෙන්න මෙතනදී හසන්ත මහත්තයා මම ලස්සන කතාවක් කියන්නම්. මනෝවිද්‍යාඥයෝ හඳුන්වන දෙන හරි ලස්සන ආකෘතියක්. දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම එකක් පෙන්නමු අපි දැන්. දැන් ඔන්න එනවා අදහසක්. මොකද්ද? දරා ගැනීම. දරා ගැනීමයි හැඩ ගැසීමයි. අපි ඉංග්‍රීසියෙන් කියනවා resilience. resilience. දැන් මොකද්ද මේ කියන්නේ? දැන් අපි හිතමු මේ පැත්තට තියෙනවා කායික ප්‍රතික්‍රියා. කායික ප්‍රතික්‍රියා. මේ පැත්තට කාලය.
අපි හිතමු උදාහරණයක් අපේ දරුවෙකුට වෙන්න පුළුවන් දෙයක්. එයා බලන් හිටියා A level විභාගෙට A3ක් එයි කියලා. ආවේ C3යි. දැන් හසන්ත මහත්තයා අපි පළවෙනි දවසේ ගමු. දැන් පළවෙනි දවසේ ගත්තාම පීඩනය වැඩි. දැන් මේ හරිය ඉන්න කෙනාගේ පීඩනය වැඩි. දැන් ඔන්න මේ හරියට ඇවිල්ලා තියෙන පීඩනය වැඩි. දැන් නිින්ද යන්නේ නැහැ, කණ්ඩ හිතෙන්නේ නැහැ, එපා වෙලා තියෙනවා. දැන් ඔන්න පීඩනය අඩු වෙනවා. මෙහෙම. තුන්වෙනි දවස, හතරවෙනි දවස එනකොට මොකද වෙන්නේ? පස්වෙනි දවස, හයවෙනි දවස, හත්වෙනි දවස එනකොට අපේ සාමාන්‍ය මට්ටමට එන්න ඕනේ අපේ සියලු ප්‍රතික්‍රියා. දැන් මේක තමයි සාමාන්‍ය මට්ටම. හැබැයි අපිට මොකක් හරි කරදරයක් වුණාම වැඩි වෙනවා. මේ පෙන්වන්නේ මොකද්ද? දරා ගැනීමයි හැඩ ගැසීමයි හොඳ මොලයක්. දැන් හසන්ත මහත්තයා අපිට හරියට දරුවෝ එනවා ටීචර් බැන්නා කියලා ඉස්කෝලේ යන්න බෑ කියන. පන්තියේ යාළුවා යාට දැන් එයා ළඟ ඉන්න යාළුවා වෙන පන්තියකට දැම්මා කියලා ඉස්කෝලේ යන්න බෑ කියනවා. ඊළඟට යාගේ ක්ලාස් ටීචර් නැතුව වෙන ක්ලාස් ටීචර් කෙනෙක් ආවා කියලා ඉස්කෝලේ යන්න බෑ කියනවා. හරියට අපිට දරුවෝ එනවා. ඇයි ඒ? අද තියෙන ප්‍රශ්නේ තමයි හසන්ත මහත්තයා මේ දරුවන්ගේ අපේ දරුවන්ව හදන විදිහේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දරා ගැනීමයි හැඩ ගැසීමයි අඩු මොළ තමයි හැදෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අහිමි වීම දරා ගන්න බෑ ඒගොල්ලන්. ඒක තමයි අපි කියන්නේ රෙසිලියන්ස් කියලා. අර තිස්ස මහත්තයා කිව්වා හසන්ත මහත්තයා දැන් මොළේ කියන එක හැදෙනකොට මොළේ තියෙන අර ස්නායු පරිපත ටික හොඳට ශක්තිමත්ව හොඳට ඒකාබද්ධ වෙලා හැදුනහම තමයි මේ රෙසිලියන්සි කියන එක එන්නේ. අර අපි කියන හසන්ත මහත්තයා අහලා තියෙනවද? සමහර මිනිස්සු ඉන්නවා උස්සලා පොළේ ගැහුවත් මොකුත් වෙන්නේ නැහැ කියලා. අන්න ඒක තමයි රෙසිලියන්ස් කියන්නේ. එතකොට දැන් රෙසිලියන්සි අඩු වෙන්න හේතුව මොකද්ද? ඇයි එහෙම වෙන්නේ කෙනෙකුට? කාරණා දෙකක් තියෙනවා. එකක් ළමා කාලයේ ව්‍යසනයට ලක්වීම. දෙවෙනි එක තමයි අර අපි හැමදාම කතා කරන හෙලිකොප්ටර් පේරන්ටින්. ඒ කියන්නේ ගොඩාක් අම්මලා තාත්තලා ඉන්නවා හසන්ත මහත්තයා ඇල්සේෂන් බල්ලා වගේ ළමයි හදනවා. දැන් හොඳම උදාහරණය තමයි අපේ ඇල්සේෂන් බල්ලෙක්ව පාරට දැම්මොත් එහෙම මේ හිතා ගන්න බෑ බල්ලා මැරෙනවා හැප්පිලා. හැබැයි අර පාරේ ඉන්න අපේ බල්ලෝ අපි දැකලා තියෙන හොඳට වාහන යනකොට අයින් වෙනවා සද්ද වලට ගාණක් නැහැ හොඳට හැඩ ගැහිලා ඉන්නේ. එතකොට හසන්ත මහත්තයා දැන් ළමයින්ට අපි ළමා කාලයේ දෙන අත්දැකීම දෙමව්පියන්ට හරි වැදගත්. හිතන්නකො දැන් සමහර අම්මලා ඉන්නවා නාවනවා, කවනවා, ඔලු පීරනවා, මේස් දානවා හැමදේම ළමයින්ට අතට පයට කරලා දෙනම්. පස්සේ කාලෙක බැලුවම පේනවා හසන්ත මහත්තයා ඒගොල්ලන්ගේ රෙසිලියන්සි එක අඩුයි මොලේ. ඒතර මොකද වෙන්නේ? අහිමි වීම දරන්න බෑ. එසා දැන් මම මේ අම්මලාට අපේ මේ වැඩසටහන බලන අම්මලාට දෙන සහ දරුවන්ට දෙන පණිවිඩයක් තියෙනවා. මොකද්ද? ඔබට හොඳ දරා ගැනීමේ හැකියාවක් අවශ්‍ය නම් ඔබට හොඳ දරා ගන්න පුළුවන් හැකියාවක් අවශ්‍ය නම් මොකද කරන්න ඕනේ? ඔබ දැන් ඉඳලා ඒකට පුහුණු වෙන්න ඕනේ. කොහොමද පුහුණු වෙන්නේ? අම්මලාට තියෙන අත්දැකීම තමයි මුල් අවුරුදු 5ේදී දරුවාට එයාගේ වයසට ගැලපෙන සියලුම වැඩ කරන්න දෙන්න ඕනේ. කෑම කන්න දෙන්න ඕනේ තනියෙන්, සපත්තු දාගන්න තනියෙන් දෙන්න ඕනේ. බෑග් අස් කරගන්න ඕනේ. තමන්ගේ චූටි වැඩ සියලුම දේවල් ඒගොල්ලන්ට පවරන්න ඕනේ. දුවන්න, පනින්න, සෙල්ලම් කරන්න මේ හැම දෙයකටම අවස්ථාව තියෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? මොළේ හොඳට ශක්තිමත් වෙලා හොඳට වයර් එක හැදිලා පීඩනයක් එනකොට දරා ගන්නවා. පීඩනයක් එනකොට දරා ගන්නවා. අන්න ඒක හොඳ බෙහෙතක්. ඒතර අපි ජාතික වශයෙන්, පෞල් වශයෙන්, රටක් ඇටියට පාසල් වලින් මේ හැමෝම එකතු වෙලා අපි හදනවා රෙසිලියන්සි වැඩි. හොඳ හයිය තියෙන මොළ. ඒකට දර්ශනයක් හදලා, ක්‍රමවේද හදලා, දෙමව්පියන්ට අලුත් පැකේජ් හඳුන්වලා දීලා ඒක පැත්ත. ඊළඟ ළමා කාලේ සුරක්ෂිත කරන එක. ආදරයෙන් ප්‍රතික්‍රියාශීලී අපි අද කතා කරනවා රෙස්පොන්සිව් පේරන්ටින්. හොඳ ආදර බරිත, හොඳ බදා ගන්න මගේ වස්තුව මැනික කියලා ළමයින්ව හදන හොඳ සංස්කෘතියක් හදලා භාෂාව හැදුවාම මේ මොලේ රෙසිලියන්සි එක වැඩි වෙනවා. දැන් රෙසිලියන්සි අඩු වුණාම ප්‍රශ්නේ. ඒකත් මම කියන්න ඕනේ. දැන් අපි ගමු හසන්ත මහත්තයා ඊළඟට එන්න පුළුවන් වැඩි. දැන් අපි හිතමු ඕන දැන් තරුණයෙක් ඉන්න. මේ තරුණයාගේ ප්‍රේමය බිඳ වැටිලා. දැන් අපි හිතමු පළවෙනි දවසේ රැවුල කපන්නේ, කෑම කන්නේ, නාන්නේ නැහැ, නිින්ද යන්නේ නැහැ. දුක් සින්දුම අහගෙන ඉන්නවා කියන්නකො. හරි. දැන් ඔන්න එයාට ප්‍රේමය කැඩිච්ච පළවෙනි දවසේ එයාට හරි අමාරුයි. දෙවෙනි දවසෙත් ඒ වගේ.
තුන්වෙනි දවසෙත් ඒ වගේ. හතරවෙනි දවසෙත් ඒ වගේ. මාස 6ක් ගිහිල්ලත් ඒ වගේ. මේක පහළට එන්නේ. මේ මොකද්ද මේ යන්නේ? දරා ගැනීමයි හැඩ ගැසීමයි සිද්ධ වෙන්නේ නැහැ මොලේ. දැන් මොකද වෙන්නේ? විෂාදයට එනවා. ඊට පස්සේ පත්තරේ කොහොමද තියෙන්නේ? තරුණයෙක් බාල්කේ එල්ලී සිටි. බාල්කේ එල්ලීලා ඉන්නවා කියලා කියනවා. ඊළඟට කියනවා හසන්ත මහත්තයා මද්ද්‍රව්‍ය මද්දියර දැන් අපේ සින්දු වල තියෙන දුකට බොනවා. මිනිස්සු කියන දුකට බොනවා. මොකද ඔයා මේ බීලා දුගයිනේ. දුකට බොනවා. දුකට බොනවා එලා සතුටට බොනවා. ඒ සතුට දැන් මගුල් ගේ ගිහිල්ලා බැලුවා එතනත් බොනවා. මලගේ දුකට බොනවා. ඒක මොකද්ද මේ මද්ද්‍රව්‍ය සහ දුක අතර තියෙන සම්බන්ධය? මම ඒක වෙන විදිහකට පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්. මොකද මිනිස්සු හිතාගෙන ඉන්නවා දැන් මේකට හොඳම බේත දුක නැති කරන්න බොන්න ඕන. දැන් මතට දුක නැති වෙනවද? මතට දුක නැති වෙනවද? දැන් වෙනම කතාවක්. දැන් පැහැදිලිව සාක්ෂි වල පෙන්නනවා බීපු ගමන් දුක වැඩි වෙනවා. දුක වැඩි වෙනවා. මොකද දැන් මද්ද්‍රව්‍ය වල තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි මේ අපේ තියෙන ස්නායු සම්ප්‍රේක්ෂක වල සප්‍රෙෂන් එකක්. ඒක යටපත් කිරීමක් තමයි සිද්ධ. ඒතර දැන් අපි දැන් හසන්ත මහත්තයා සාමාන්‍ය මිනිහෙක් බිව්වම මොකෝ වෙන්නේ? ඇක්සිලරේටර් දැන් හිතන්නකෝ අරේ කෙනෙක්ව දැකලා. දැන් පුද්ගලයෙක් ඉස්සරහා ඉන්නවා පේනවා. එතකොට මේ පණිවිඩේ ඇහෙන් ගිහිල්ලා මොලේ හරහා කකුලට එන්න තප්පර ගානේ දුන්න නැත්තම් හැප්පෙනවනේ. දැන් බිව්වම මොකද වෙන්නේ? ඔය පරිපතය ස්ලෝ. සමහර විට අපේ බ්‍රේක් එකට කකුල යනකොටම මිනිහාගේ ඇඟ උඩිනුත් ගිහලා සෑහෙන දුරක් ගිහිල්ලා. ඒ කියන්නේ බීපු කෙනෙක්, මද්ද්‍රව්‍ය ගත්ත කෙනෙක්, ඇල්කොහොල් ගන්න කෙනෙක්ගේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි ස්නායු මොළය යටපත් වෙනවා. ඒතර බිව්වහම ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය මොකද්ද? සතුට නැති වෙන්න ඕන. සතුට නැති වෙන්න ඕන. දුක වැඩි වෙන්න ඕන. එපා වීම, කලකිරීම, කාලකන්නිකම වැඩි වෙන්න ඕන. හැබැයි මිනිස්සු කිව්වා බිව්වහම මාර ජොලිලු. තමයි උදාහරණයක් කියන්නම් මෙහෙම. දැන් හසන්ත මහත්තයා මෙහෙම වැඩක් කරනවා. ඒක දැන් මම විනාඩියෙන් කියන්න. දැන් අපි ගමු උදාහරණයක්. මෙන්න මෙතන මම කියනවා බියර්. දැන් මේ තියෙන්නේ බියර්. දැන් බියර් කියන එක ගත්තාම අපිට එන හැඟීම තමයි තිත්තයි. පුදුම තිත්තයිනේ දැන් මේ බියර්. දැන් බියර් කියන එක ගත්තා එන තිත්තයි. කටට තේ හැන්දක් දාලා නිකන් බියර් විතරක් කියලා කල්පනා කරොත් පුදුම තිත්තයි. දැන් කසාය තිත්තයිනේ. ඔය තිත්තයි. හැබැයි තිත්ත සතුටක් ආකාරයට මූණෙන් එනවා. දැන් අපි ගිහිල්ලා මිනිහගේ හොඳ තිත්තක් කටට දැම්මම මූණ ඇද වෙලා හතරැස්සලා ඉන්න එපා. හැබැයි බියර් බොන තැන් වල මිනිස්සුන්ගේ මූණ බැලුවාම සතුටෙන් ඉන්නේ, ප්‍රබෝධයෙන් ඉන්නේ. ඒක කරන්නේ කොහොමද දන්නවද? දැන් බියර් කම්පැනි, අරක්කු කම්පැනි හරි කපටිනේ හසන්ත මහත්තයා. මේගොල්ලෝ දන්නවා බියර් තනියෙන් දුන්නොත් මේ මිනිස්සු බොන්නේ නැහැ. දැන් අපි හිතමු අපේ අම්මලා දන්නවා තිත්ත බේතල් ළමයෙකුට නිකන් බොන්නේ නැහනේ. මොකද කරන්නේ? චොක්ලට් කෑල්ලක් අස්සට දාලා පැණි රස ASCII ඔතලා දිවට තිබ්බහම දිව පැණි රස උද්දීපනය කරනවා. දිව පොළඹවනවා ඒකට අපි. ටක් ගාලා ගිදිනවා ළමයා. හැබැයි ගියේ තිත්ත බේතල්. ඒ වගේ බියර් කම්පැනි කරේ මොකද්ද? අපිව රවට්ටනවා. මේගොල්ලෝ හදන හසන්ත මහත්තයා භාෂාවක්. දැන් අරක්කු බොන අයට භාෂාවක් තියෙනවා. බලමු මොනවද භාෂාවේ තියෙන්නේ? ෂොට් එකක් දාමුද. එල්ල පොර. ගැහුවට වදින්නේ නැහැ. හරක වගේ බොනවා. ගුදමක්. සිරාවට බොනවා. බාන භාෂාව. ඊළඟට හසන්ත මහත්තයා දැන් ඒගොල්ලන්ගේ භාෂාව බයිට් එක, ෂොට් එක විරි වෙනවා. වමනය දානවට කියන කබරය දානවා. භාෂාවක් තියෙනවා ඒගොල්ලන්. ඒගොල්ලන්ට හසන්ත මහත්තයා මේගොල්ලන්ට තියෙනවා ක්‍රියාකාරකම් හඳුන්වලා දීලා තියෙනවා. මේ ක්‍රියාකාරකම් වලින් සතුට උපදිනවා. දැන් අපි ගමු මෙහෙම දැන් හසන්ත මහත්තයා මම දැකලා තියෙනවා සමහර අය කබඩ් එකේ තියෙන විස්කි බෝතලයක් ගේන්නේ නිකන් අලුත ගේන ළමයෙක් ගේනවා වගේ. හරි ගෞරවයෙන්. හරි අභිමාණයෙන් බෝතලිය ගේන්නේ නිකන්. අපේ බාප්පා මේ ප්‍රංශේ ඉඳලා එව්වේ මට. අවුරුදු 15ක් පරණයි මේක. මේ කසිප්පු තියෙන්නේ මේකේ. ඒකට ගේන්නේ හරි ගෞරවයෙන්.
ඔය ලොක්ඩවුන් කරන්න කලින් සමහරු පාරේ යනකන දරුවෝ වඩාගෙන යන ළමයි වඩාගෙන යනවා වගේ නිකන් පාරේ. පාරේ. ඔව්. මොකද ඒ තරම් ගෞරවයෙන් ගින්. ඊළාට අසන්ත මහත්තයා දැන් වීදුරු හදලා ඒව හප්පලනවා. වීදුරු මෙහෙම අල්ලනවා. ලයිට් ඩිම් කරලා බාර් හදලා රතු තයි දාලා. දැන් ඒව තමයි මේක වටේ තියෙන්නේ. දැන් බියර් තිත්ත වුණාට මේව ෂෝක්. ඊළාට ඔය බොන කණ්ඩායම් වල ඉන්න අසන්ත මහත්තයා වීරයෝ. දැන් එක්කෙනෙකුට තියෙන්නේ බීලා වැටෙන්ට. එතකොට කියනවා සයිම කට්ටු උනා. සින්දුත් තියෙන්නේ. හරි. කට් වෙලා යා. ඉතින් අරන් යනවා දෙහි ගානවා වමනේ අදිනවා. ඒතර වමනේත් නෙමෙයි ඒවා. කට් වෙලා ඉන්නේ. දැන් බලන්න ඒවා ගන්න විදිය මං කිය මොලේ හදලා තියෙන විදිය අපේ. ඊළඟට දැන් තව කෙනෙක් ඉන්නවා බීලා වීරෙක් යා. යා ගහන්න යනවා. බඩ කවුද ගෙව්වේ? වර යන්න. වීරයා. යා බීලා වීරයා. තව එක්කෙනෙක් ඉන්නවා සන්ත මහත්තයා බීලා කියවනවා ඉවර. කට්ටිය කියන්නේ මොකද්ද? බීලා ආතල් දෙනවා. මූ ඊයේ මාර ආතල්යක් දුන්නා බීලා. ඔන්න තව මිනිස්සෙක්. සමහරු බොණ්ඩ අඬනවා. හරි? එතකොට අන්න ඒව තියෙනවා. එතකොට එනම් භාෂාව, ක්‍රියාකාරකම්, වටිනාකම් මේ ඔක්කොම එකතු කරලා සතුට දනවන. ඒ කියන්නේ මොකද්ද? ප්‍රබෝධකාරී පරිසරය රැයක් නිර්මාණය කරනවා. හරි. එතකොට ප්‍රබෝධකාරී පරිසරය හදලා තිත්ත බියර් දානවා. ප්‍රබෝධකාරී පරිසරයට මෙලෝ රහක් නැති අරක්කු ගිල්ලනවා. ප්‍රබෝධකාරී පරිසරයක් හදලා බොණ්ඩ බැරි මේ කට පිච්චෙන සිගරට් මේකට දානවා. බලන්න මේ කරලා තියෙන වැඩේ. ඉතින් මේකම අපිට අධ්‍යාපනයට කරන්න පුළුවන් ඕන. බියර් කම්පැනි කරපු වැඩේ අධ්‍යාපනය කරන්න පුළුවන්. ප්‍රබෝධකාරී පරිසරයක් හදලා අධ්‍යාපනය ළමයින්ට ගිල්ලනවා. ඒක තාම අසාර්ථකයි අපේ රටේ. හරි. ඒ නිසා හසන්ත මහත්තයා මේක මේ ගොඩක් පැති තියෙනවා අපි හිතන්න ඕන. ඉතින් තව ડિප්‍රෙෂන් අඩු කරන්න, දුක අඩු කරන්න ප්‍රතිකාර කරන්න තව ටික හිමින් කතා කරමු. දුක සහ සතුට ගැනයි ටෙලිවිෂන් ඉස්කෝලෙන් කතා කරන්නේ. මට අවසර දෙන්න පාලක මැදිරියට යන්න. පාලක මැදිරිය මගින් නිකුත් කරන පණිවිඩ කීපයක් සඳහා. ලයිෆ් බෝයි ෂැම්පූ ලෙති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. නෙල්ලි මතකෙන් ගිලිහුණු බ්ලැක් ෂයිනි කෙස් කලඹක රහස සන්සිල්ක් බ්ලැක් ෂයින් සමගින්. දුක සහ සතුට ටෙලිවිෂන් ඉස්කෝලේදී පාඩමක් බවට පත් වුණා. තිස්ජනායක මහත්තයා මා මුහුණු පොතේ සටහනක් දැම්මා දුක ගැන කියවෙන ගීත මොනවද කියලා මතක් කරන්නයි කියලා අපේ හිතවතුන් දන්න අය නොදන්න අය 100 ගාණක් එවලා තියෙනවා දුක හිතෙන ගීත. දුක ගැන, දුම්නස ගැන, සංවේගය ගැන, ශෝකය ගැන කියවෙන ගීත 100 ගාණක්. මම ඊට පස්සේ ළඟම දැම්මා සතුට ගැන කියවෙන ගීත මොනවද කියලා. සොම්නස, ජොලිය, ප්‍රීතිය, සොමිය කියලා විවිධ වචන වලින් කියන එක තියෙනවානේ. ආන් ඒක ගැන කියවෙන ගීත මොනවද? 70යි තියෙන්නේ. ඒ කියන්නේ දුක ගැන ඒවා 150ක් විතර තියෙනවා. මේ මතක් වෙලා තියෙන 70යි තව ඇති. ලෝක ස්වභාවයත් ඕක තමයි. ලෝක සාහිත්‍ය ගත්තාම වැඩිපුර තියෙන ශෝකාන්ත. ශෝකයේ පදනම් කරගෙන, විරහව පදනම් කරගත්ත දේවල්. ලෝකේ කවිත් එහෙමයි, නිර්මාණත් එහෙමයි, සිනමා කෘති. නාට්‍ය ගත්තාම ට්‍රැජඩි, කොමඩි කියලා දෙකක් තියෙනවා. සුඛාන්ත, දුක්ඛාන්ත කියලා දෙකක් තියෙනවා. ඉතින් මේ විදිහට බලපුවාම වැඩිපුර තියෙන්නේ නම් දුකට බර දේවල්. තිස මහත්තයා. වසන්ත මහත්මයා දැන් අපි මේ වසංගත තත්වයකට මුහුණ පාලා තියෙන කාලෙක අපේ අධ්‍යාපනය ලැබෙන දරු දැරියන් දිහා අපි බැලුවොත් එහෙම ඔවුනුත් සෑහෙන තත්වයකට දැන් දුකටපත් වෙලා තියෙන්නේ. ඒ දුකටපත් වීමට බලපාන ගොඩාක් ಜಾති තියෙනවා වුන්ට අහිමි වෙච්ච දේවල්. පළවෙනි එක තමයි අර පාසලේ එහෙම නැත්නම් පන්තිවලට යාමේදී තමන්ගේ සමීපතම යාළුවෝ ඒගොල්ලන්ව ආශ්‍රය කරන්න ලැබුණා. ඒගොල්ලොත් එක්ක බොහොම සතුටින් කතා බහ කරන් හැමදාම කතා කරන්න ලැබුණා. දැන් ඒක සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා. දැන් ගෙවල් වලටම කොටු වෙලා ඉන්න වෙලා. මොකද මේක පොඩි කාලයක් නෙවෙයිනේ දැන්. දැන් අවුරුද්දකට විතර වගේ කාලයක් වෙනකන් එහෙම තත්ත්වයක් වුණා. ඊළඟට අපි ගුරුවරයා අභිමුඛව තමයි ඉගෙන ගත්තේ. දැන් අද වෙනකොට ඒක සම්පූර්ණයෙන්ම ගුරුවරයාගෙන් ඈත් වෙලා තමයි ඉගෙන ගන්න වෙලා තියෙන්නේ. මේවත් මේ දරුවන් තුල දුක ඇති වෙන්න ප්‍රධාන වශයෙන් හේතු වෙනවා. තමන්ට කතා කරන්න ඇය නැහැ. ඒතකොට තමන්ගේ සමීපතම යාළුවෝ දකින්න ලැබෙන්නේ නැහැ.
පාසල් පරිසරය, අර පාසලේ තිබිච්ච විවිධ ප්‍රසංග, සංගීත වැඩසටහන්, ක්‍රීඩා වැඩසටහන්, ඒ ලස්සනට ඇඳ පැළඳ ගියේ. ඔව් ඒක තමයි. තමන් ආස කරන ඒවා ඇඳ පැළඳගෙන ගියේ ඒවා ඒ ඔක්කොම දැන් අහිමි වෙලා ගිහිල්ලා. ඒ අහිමි වීමේ දුක බරපතල ලෙස දරුවන්ට තියෙනවා. ඒක බරපතල ලෙස තියෙනවා. එතකොට ඒ ගැටලුවට දැන් මං හිතන්නේ දරුවන් බරපතල ලෙස මුහුණ පාමින් ඉන්නවා. එතකොට දැන් මේකෙදි අපිට මොකද්ද කරන්න පුළුවන්? දැන් සමහර දරුවෝ බොහෝම මේ උනන්දුවෙන් කරගෙන වැඩ කරගෙන ආපු සමහර දරුවෝ මේ තියෙන තත්ත්වයේ යටතේ තමන්ගේ අධ්‍යාපනය පොඩ්ඩක් පහළට ගිහිල්ලා තියෙනවා. වෙනදා තරම් උනන්දුවෙන් වැඩ ටික කරන්නේ නැහැ. මොකද හේතුව ගුරුවරයා පාඩම කරනකොට ඒක ඔන්ලයින් විදියට දුරස්ත විදියට තමයි ඒක මේ අධ්‍යයනය කරන්න වෙලා තියෙන්නේ. එතකොට දැන් අපිට පුළුවන්කම තියෙනවා දැන් මේ දරුවෝ ගෙවල් වලට වෙලා ඉන්න ගමන් මේ විශේෂයෙන් මේ ඉගෙන ගන්නා දේවල් පිළිබඳව ඔවුන්ට මේ පරිසරයත් එක්ක විශේෂයෙන් විද්‍යාව වගේ දෙයක් ඉගෙන ගන්නකොට ඒ පරිසරය තමන්ගේ ඉන්න පරිසරය පිළිබඳව වෙනදාට වඩා හොයලා බලන්න දැන් කාලය ලැබිලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපිට ගෙවත්තේ මේ මල් පෝච්චි ටිකක් හොයාගෙන වෙනදාට ඕවට කාලේ හම්බ වෙන්නේ නැහනේ. මේ බීජ ටිකක් හොයාගෙන ඒවා හිටෝලා ඒවා පැලවෙන හැටි ඒවය මේ මල් පිපෙන හැටි එතකොට ගෙඩි හැදෙන හැටි ඒවා පිළිබඳව අධ්‍යයනය කරන්න පුළුවන්. ඒකත් එක අතකට අර දේවල් ටික අහිමි වීමෙන් ඇතිවන දුක සෑහෙන සමනය කරගන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට අපි අධ්‍යයනය කරලා නැහැ අර පහුගිය පැවතිච්ච අධ්‍යාපන ක්‍රමය තුල ගෙදරට එන සත්තු එතකොට කුරුල්ලෝ සමනල්ලු ලේන්නු ඒගොල්ලන්ගේ චර්යාවන් මොන වගේද ඒගොල්ලෝ හැසිරෙන්නේ මොන වෙලාවටද සමහර වෙලාවට ගොඩක් ළමයින්ට පහුගිය තිබිච්ච වාතාවරණය තුල රෑ අහසවත් නිරීක්ෂණය කරන්න වෙලාවක් ලැබුණේ නැහැ. හඳ පායනකොට කොයි වගේ ලස්සන ස්වභාවයක් තියෙනවද? තරු රටා කොහොමද තියෙන්නේ? දැන් ඇත්තටම කියනවා නම් ඒකට ඕනි කරන නිදහස මානසික නිදහස ලැබිලා තියෙනවා. එතකොට අර දේවල් ටිකට අර අහිමිවීම ටික පිළිබඳව දුක් වෙවි ඉන්නේ නැතුව දැන් මේ ලැබුණු දේවල් වලින් සතුටුදායක වෙන දේවල් සතුට හොයාගන්න පුළුවන් දේවල් අපිට ගලපා ගන්න පුළුවන්. දැන් නිකන් හිතලා බලන්න අපි මිරිස් පැලයක් බටු පැලයක් වගේ එකක් හිටෙව්වට පස්සේ ඒකේ මල් පිපෙන හැටි ඒ මලේ පාට කොයි වගේද එතකොට ඒක පරාගණය ගැන ඒ වගේ දේවල් උගන්වනවා. ඒවා කොහොමද සිද්ධ වෙන්නේ? ඒකේ පුෂ්පයේ ගෙඩියක් බවට පත් වෙන්නේ කොහොමද? එතකොට ඒ දේවල් පිළිබඳව සෑහෙන අධ්‍යයනයක් කරන්න පුළුවන්. Tamanට තනියම විද්‍යාඥයෙක් වගේ අධ්‍යයනය කරන්න කාලය ලැබිලා තියෙනවා. අර ඒ දුරස්තව අධ්‍යාපනය කරන නිසා පාසල් යන්න එන්න පන්ති යන්න එන්න තියෙන මේ කාලය සම්පූර්ණයෙන්ම අඩු වෙලා තියෙනවා. හැබැයි තාම කනගාටුවෙන් උනත් කියන්න ඕනි දරුවෝ මේ ලැබිලා තියෙන කාලය භාවිතා කරන්නේ නම් මේ පරිසරය අධ්‍යයනය කරන්න සත්තු ගැන ගස් ගැන අධ්‍යයනය කරන්න නෙමෙයි. ඒ අය ගොඩාක් වෙලාවට යොමු වෙලා තියෙන්නේ අර දුරස්ත අධ්‍යාපන ක්‍රමයෙන් හින්දා අර ජංගම දුරකථනය දෙන්න වෙලා තියෙනවානේ දෙමව්පියන්ට. ඒක භාවිතා කරලා ඒක තුලම රැඳිලා ඉන්න එක තමයි ඒගොල්ලෝ මේ සතුටක් බවට පත් කරගෙන තියෙන්නේ. මම හිතනවා ඊට වඩාත් ක්‍රියාකාරීව ගත කරන්න පුළුවන් නම් මේ කාලය වඩාත් ඵලදායී කරගන්න පුළුවන්. එතකොට දැන් අර වෙනදට සමහර වෙලාවට අපිට දැන් සත්තුන්ව අධ්‍යයනය කරන්න. එතකොට අපිට පුළුවන් ගෙදර මේ පොඩි ලෑල්ලක් ගහලා ඉවරලා ඒකට කැම ටිකක් දාලා ඒ උදේට එන සත්තුන් උන්ගේ අපි අර කලින් කරේ කුරුළු නාද කුරුළු ගීත එතකොට ඒවය වෙනස්කම් ගැහණු සතාගේ සද්ද කොයි වගේද පිරිමි සතාගේ සද්ද කොයි වගේද ඒ වගේ දේවල් පිළිබඳව අධ්‍යයනය ඒ අධ්‍යයනය තුලින්ම මේ සතුට කියන එක උදා වෙනවා. අර අපිට පුරුදු වෙලා තියෙන්නේ අපි සතුට ලබා ගැනීම සඳහා භාවිතා කරන්න ක්‍රම මොනවද කියන එක පිළිබඳව දැනුමක් නැතිකම. නැත්තම් මේ සබාධම කියන එක අපිට ගොඩාක් සතුට ලබා දෙන්න හේතු වෙනවා. ඉතින් ඒ නිසා මම බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා ගෙවල් වලට වෙලා ඔබ මේ ලොක්ඩවුන් එක ඉන්න අතරතුර ඔබගේ ගෙවත්තේ තියෙන ස්වභාව ධර්මය
දවල් කාලයේ ස්වභාවය, රාත්‍රී කාලයේ ස්වභාවය යම් පොඩි වෙලාවක් අරගෙන අධ්‍යයනය කරන්න. රාත්‍රී අහස අධ්‍යයනය කරන්න. පුංචි කාලේ අපි ගොඩාක් වෙලාවට මේ තියෙන තරු රටා කොයි වගේද? ඒ වාගේ මේ දීප්තිමත් තරු මොන වගේද? ඒ වගේ ඒ පිළිබඳවත් Tamanට අධ්‍යයනය කරන්න පුළුවන් නම් ඒකෙනුත් Tamanගේ හිතට ලොකු සංසුන් භාවයක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉගෙන ගන්නට තියෙන වටිනාම පාඩම තමයි සතුටු වෙන්න කොයිතරම් හොඳ දේවල් තියෙනවද. හොඳ දේවල් කරලා සතුටු වෙන්න පුළුවන්. අනේකාට උදව් කරලා විශේෂයෙන් මේ දවස්වල කෙනෙකුට ආහාර ටිකක් දීලා සිනහවක් නැති මුහුණකට සිනහවක් දීලා අපිට කොයිතරම් සතුටු වෙන්න පුළුවන්. ඒ වුණාට සමහර සතුටු වෙන්නේ හිරිහැර කරලා. අනේකාට සතුන්ට හිරිහැර කරලා සතුටු වෙන ළමයි ඉන්නවා වෙන්න පුළුවන්. වෛද්‍යතුමනි සමහර සතුටු වෙන කසලා. කැසීම තරම් සතුටක් ප්‍රීතියක් ප්‍රීති කසානා කියලා තියෙනවා එතුමා කියන්නේ. කැසීමෙන්ම තමයි සතුට ලබන්නේ. ඉතින් තම තමන්ට අනන්‍ය වූ එක එක සතුටුදායක ක්‍රම ඒවා හදාගෙන දිනන එක කෙනා තමන්ම සතුටු වෙන්න ක්‍රම තියෙනවා නේද? ඒ වගේ කස සතුටු වෙන අය. ඒ වගේම තමයි සමහර සතුටු වෙන්නේ තව කෙනෙකුට මඩක් ගහලා මොහොන පොතා රෝමය සමාජ මාධ්‍ය දාලා තියෙන මොකක් හරි පට්ටපල් බොරුවක් හදලා දාලා මොකද වෙන්නේ කියලා බලන් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ අපහසුතාවයටපත් වෙයිද රෝමය කියලා බලගෙන ඒකේ සතුටු වෙනවා. ඉතින් ඒක ඇත්තම සතුටද? ඈ අපි ටිකක් මේකත් කතා කරන්න ඕන මනෝවිද්‍යාත්මකව වෛද්‍යතුමා. ඔව් මම බෝඩ් එකටම යන්නද ආයිකට. හරි. ඇත්තටම හසන්ත මහත්තයා දැන් ඔය කිව්ව කාරණා ටික හරි වැදගත්. මොකද එක පළවෙනි කාරණාව තමයි එක එක පුද්ගලයා සතුටු වෙන්නේ එක එක පුද්ගලයාට ලාක්ෂණික ක්‍රමවලට. දැන් ඔබතුමා කිව්වා වගේ කෙනෙක්ව කොටවල සතුටු වෙන්න පුළුවන්. තව කෙනෙකුට පීඩාවක් ඇති කරලා සතුටු වෙන්න පුළුවන්. අන්ති ඇදලා සතුටු වෙනවා. අන්ති ඇදලා සතුටු වෙන්න පුළුවන්. තව සමහර අය අනිත් අයට උදව් පදව් කරලා දැන් මේ දවස්වල අපි හිතමු දැන් අසරණ පවුල් වලට කෑම බෙදලා සතුටු වෙන අය කොච්චර ඉන්නවද? බඩු මලු බෙදලා සල්ලි දීලා සමහර මම මහත්තයෙක් දැක්කා එයා කොරෝනා ලෙඩුන්ව එයා නොමිලේ ට්‍රාන්ස්පෝර්ට් කරනවා. කිට් එකක් එහෙම ඇඳගෙන. එයා සතුටු වෙන්නේ ඒකෙන්. ඒතකොට දැන් එක එක පුද්ගලයා සතුටු වෙන ආකාරය සතුටක් නෙමෙයි සැනසීමක් ලබන ආකාරය සහ ඒක දැන් සමහර අය කුසලයේ පැත්තට සතුටු වෙන අපි බුද්ධ ආගමේ කිව්වොත් අකුසලයේ කරලා සතුටු වෙන අය ඉන්නවා. දැන් ඒක එහෙම තියෙද්දි අපි දැන් දරුවන්ගේ අපේ මෙතන අපේ වැඩිපුර ප්‍රේක්ෂකයෝ දරුවනේ හසන්ත මහත්තයා. දැන් මම පොඩි අපි ටිප්ස් ඉඟි කීපයක් දෙමුද? දැන් ඔබට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි දැන් මම ඉස්සෙල්ලත් කිව්වනේ හසන්ත මහත්තයා දැන් අපිට තියෙන ප්‍රශ්නේ දැන් විෂය කරුණු. දැන් ඔන්න විෂය කරුණු ගත්තාම ටිකක් නීරසයි කියමුකෝ අපි දැන්. විෂය කරුණු. දැන් විෂය කරුණු කියන එක අපිට නීරසයි. දැන් අපි හිතමු හසන්ත මහත්තයා නිව්ටන් කියන විද්‍යාඥයා දවසක් ඇපල් ගහක් යට වෙලා හිටියා. ඉන්නකොට දැන් ඇපල් ගෙඩිය බිමට එනවා. එතකොට නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් කිව්වා යම් වස්තුවක් මත අසන්තුලිත බලයක් යෙදෙන්නේ නැත්තම් අපේ දරුවෝ දන්නවා. අසන්තුලිත බලයක් යෙදෙන්නේ නැත්තම් එක්ක වස්තුව නිශ්චලව තියෙනවා එසේ නැතිනම් වස්තුව ඒකාකාර වේගයෙන් ගමන් කරනවා කියන. එතන නිව්ටන්ට නිරීක්ෂණය වෙන හසන්ත මහත්තයා අඹ ගෙඩිය නැත්තම් ඇපල් ගෙඩිය හරි පොල් ගෙඩිය හරි ඕන එකක් කියමුකෝ අපි දැන්. ගෙඩිය වැටෙන්නේ ත්වරණයකින්. ත්වරණය කියන්නේ මොකක්ද කියලා අපේ දරුවෝ දන්නවා. ත්වරණය කියන්නේ හැම තප්පරයකම වේගය වැඩි වෙනවා. හැම තප්පරයකම තප්පරයට 9.8ක් නේ ත්වරණයේ වේගය 9.8යි. තප්පර වර්ගයට මීටර ඔහොමනේ මට මතක හැටියට ගන්න ඕක. දැන් හැම තප්පර වර්ගයකටම මීටර් 9.8ක් වැඩි වෙනවා. දැන් නිව්ටන් කල්පනා කරන්න ගත්ත හසන්ත මහත්තයා සිද්ධියක් තියෙනවා. මොකද්ද? වස්තුව ත්වරණයකින් යනවා. ඒ කියන්නේ මොකද්ද? වස්තුව මත බලයක් තියෙනවා. දැන් නිව්ටන් හිතුවා දැන් මේක කවුද අදින්නේ? පොළොව යට බහිරවය අදිනවද? යකෙක් අදිනවද? පොළොව කොහොමද අදින්නේ? ඔන්න නිව්ටන් කල්පනා කරලා බැලුවාම පේනවා ගුරුත්වය. අන්න නිව්ටන් කියවා යම් ස්කන්ධයකට අදින බලයක් තියෙනවා කියලා. දැන් මම මේ දරුවන්ටයි මම මේක කිව්වේ. මේ අපි අවට තියෙන ලෝකය හරි සුන්දරයි. මේකේ විවිධ සිද්ධාන්ත තියෙනවා හසන්ත මහත්තයා. දේ දුණු පායනෝ.
වැස්සවල් වහිනවා, අකුණු ගහනවා, ගස්වැල් ප්‍රභා සංශ්ලේෂණය කරනවා, ඔක්සිජන් හැදෙනවා, කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙනවා. ඒක පැත්තක දේවල්. අපිට උදේ හවස හම්බ වෙන ආර්ථික විද්‍යාත්මක කරුණු. ඒතර අයි දරුවන් පොඩ්ඩක් විද්‍යාත්මකව හිතුවොත් මොකද්ද දේ දුන්නක් පායනකොට වෙන්නේ ඇත්තේ? දැන් මේ නිව්ටන් එහෙම කෙනෙක් නේ. දැන් අයින්ස්ටයින් ගත්තොත් අසන්ත මහත්තයා ගුරුත්වය ඇති වෙන හැටි වෙනම කිව්වේ. දැන් නිව්ටන් වැරදි කියලා කිව්වා. දැන් ගුරුත්වයේ තියෙන එක ඇත්ත. හැබැයි අයින්ස්ටයින් ඇවිල්ලා කිව්වා ගුරුත්වය ඇති වෙන්නේ ඔහොම නෙමෙයි. ගුරුත්වය ඇති වෙන්නේ කාල අවකාශ වක්‍රයේ සිද්ධ වෙන නම්‍යතාවය. ඒක කියන්නේ කිව්වොත් ලොකු අමාරුවක් වෙනවා අපි ඔක්කොම. ඒ නිසා දැන් මම දරුවන්ට යෝජනා කරන්නේ හසන්ත මහත්තයා මෙන්න මෙහෙම කාරණාවක්. මොකද්ද? දැන් විෂය කරුණු නීරස වෙන්න පුළුවන්. දැන් ඔබ ගිහිල්ලා ප්‍රභා සංශ්ලේෂණය කියවනකොට දැන් අපි ගමු ළමයින්ට රස දේවල් අපි ගමු. ඒගොල්ලෝ අවිල්ලා කියනවා කාටුන්. ළමයි කියනවා කාටුන්. හරි රසයිලු. ඇයි මොකක්ද ඒකේ? ඒකේ ආරම්භයක් තියෙනවා. ඒකට අවසානයක් තියෙනවා. හැම වෙලේම. ඊට පස්සේ ළමයි කියනවා මේ කාටුන් වල තියෙනවා දෙබස්. ඊළඟට මේ කාටුන් වල තියෙන එක එක ක්‍රියාකාරකම්. ඒතර මේවා තියෙනවා යම්කිසි ගලා යන කතාවක්. විහිළු. මේ හැම එකම මේකේ තියෙනවා. ඒතර අපි විහිළු වලට කැමති මේ ක්‍රියාකාරකම් සමහරට මේකේ තියෙන ප්‍රචණ්ඩත්වය එක එකගේ පස්සට වෙඩි දිනනවා ටක ගාලා නේ. ඒතර ප්‍රචණ්ඩත්වය මේ ඔක්කොම කැටි කරලා තමයි කාටුන් එක හදලා තියෙන්නේ. මම කියන්නේ විෂය කරුණු වලත් මේ ටික තියෙනවා. විෂය කරුණු වලත් මේ ටික තියෙනවා. දැන් අයින්ස්ටයින් කරේ ඒක රස වින්දේක. දැන් ආරම්භයක් තියෙනවා. ඔන්න ඇපල් ගෙඩිය පටන් ගත්තා. වැටුණා. ඒතර ආරම්භයක් තියෙන අවසානයක් තියෙනවා. නිව්ටන් ඒකට භාෂාවක් හැදුවා. සංකල්පයක් ගොඩ නැගුවා. රස වින්දා. ඒතර මම ආරාධනා කරනවා අපේ දරුවන්ට ඔබ මේ කාටුන් වලට කරන වැඩේම විෂය කරුණු වලට කරන්නකෝ. ඔබ ප්‍රභා සංශ්ලේෂණය නිකන් අමුවෙන් පාඩම් කරන්න යනකොට ප්‍රශ්නේ තියෙන්නේ. මේක හසන්ත මහත්තයා යාට පුළුවන් නිකන් රසයක් ගන්න. දැන් ඔන්න ජලය අරගන්නවා. ඊට පස්සේ ජලය ගිහිල්ලා පත්‍රයට යනවා. ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් ටික අවශෝෂණය කරගන්නවා. ඒක සෛලයක් ඇතුලේ පිෂ්ඨයේ බවට හදනවා. ඒකෙන් ඔක්සිජන් දෙනවා. දැන් මේක නිකන් ටෙලි නාට්‍යයක් බලනවා වගේ චිත්‍රපටියක් බලනවා වගේ අපේ දරුවෝ මේක රස විඳිනවා. එතකොට විෂය කරුණු කියනවා නීරස වෙන්නේ. හැබැයි අපි හිතමු ඒක අමාරුයි කියලා ළමයෙකුට. දැන් මං කැමති මං කියනවා හරි. ડોක්ටර් කිව්වට මට විෂය කරුණු අමාරුයි. ඒතර අපි මොකද කරන්න ඕනේ? බියර් කම්පැනි කරපු වැඩේ කරන්න ඕනේ. මොකද කරේ? අර මෙලෝ රහක් නැති තිත්ත බියර් අරගෙන අපිට පෙව්වනේ අල්ලලා කොහොම හරි. කරේ කොහොමද? අපි හදනවා ප්‍රබෝධකාරී පරිසරයක්. ප්‍රබෝධකාරී පරිසරය. දැන් මොනවද අපිට පුළුවන්? දැන් අපිට තු ළමයින්ට දැන් මෙහෙමනේ හසන්ත මහත්තයා දැන් ඔන්න විෂය කරුණු වල නීරස බවක් තියෙන්න පුළුවන් අපේ දරුවන්ට මම පිළිගන්නවා. කියමුකෝ අපි. හැබැයි අපි හිතමු හසන්ත මහත්තයා දැන් අපේ ඉන්න දරුවෙක් හොඳට ඒ තුනක් අරන් පාස් වුණොත් එහෙම එතනින් පස්සේන ටික රසයිනේ. නේද? දැන් අපි තුන් කාටුන් බැලුවාම එවල ජොලියක් ආව තමයි. හැබැයි ජීවිතේ හැමදාම කාටුන් බලන්න හම්බෙන්නේ නැහැ. ඒ පාර ගිහලා ඉස්පිරිතාලේ පොලිමේ ඉන්න වෙනවා. බස් එකේ යන්න වෙනවා. කෑම සල්ලි කන්න කුලී වැඩ කරන්න වෙනවා. සමහරට තමන්ගේ රැකියාව ආදායම් මාර්ග සියල්ල නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා දැන් දරුවෝ කල්පනා කරන්න ඕනේ ගේම් ගහනකොට, කාටුන් බලනකොට එවෙලේ රසයක් කියන එක ඇත්ත තමයි. හැබැයි දිගු කාලීන වශයෙන් මට සතුටෙන් ඉන්න, දිගු කාලීන වශයෙන් මට ජීවිතේ සැපවත් වෙන්න සියලු දේවල් මට අහිමි වෙනවා. ඒ නිසා ජීවිතේ හැමදාම දුකින් ඉන්න වෙනවා එක දිගට කාටුන් බල හිටියෝ. නිසා දැන් දරුවෝ කරන්න ඕනේ මොකද්ද? මම හොඳට ඉගෙන ගත්තාම මට තියෙන දේවල් වාසි. මට හොඳ රැකියාවක් හම්බෙනවා. ඊළඟට මට හොඳ තැනක් හම්බෙනවා සමාජයේ. දැන් හසන්ත මහත්තයා ඉගෙන ගත්ත නිසා අද හොඳ තැනක ඉන්නවා. දැන් මම සාමාන්‍ය පවුලක මිනිස්සෙක්. ඒතර අපේ පොඩි කාලේ අපේ අම්මා තාත්තලා මොකුත් තිබුණේ නැහැ. ඒතර අපි හොඳට ඉගෙන ගත්ත නිසා අපි දැන් ටීවී එකට ඇවිල්ලා කතා කරනවා, අපිට ආදායම් මාර්ග තියෙනවා, අපිට යම් කිසි හොඳ වාහනයක් තියෙනවා, අපි ගෙවල් දොරවල් හදලා තියෙනවා. දැන් අපි සැපවත් ඉන්නවා, සතුටෙන් ඉන්නවා.
එතකොට දැන් දරුවෝ කල්පනා කරන්න ඕනේ මේ විෂය කරුණු නීරස වුණාට අමාරුවෙන් මේවා ඉගෙනගෙන ඇතුළට දාගත්තාම ඊට පස්සේ එන්නේ හොඳ සැපදායක ජීවිතයක්. අන්න ඒව පොඩ්ඩක් මෙනෙහි කරනවා. දැන් මෙතන සැපදායක අරමුණු අපි මෙනෙහි කරනවා. අපි ඉලක්කයක් හදාගන්නවා. දැන් හිතනවා ළමයෙක් හිතනවා මම accountant කෙනෙක් වෙනවා. chartered accountant කෙනෙක්. දැන් මම doctor කෙනෙක් වෙනවා. මම අම්මලා කියලා නෙමෙයි. Taman තනි. Tamanගේ ඔළුව ඇතුළේ හදාගන්න සිහිනය. දැන් මම උදාහරණයක් කියන අසස් මහත්තයා. ඔන්න දැන් අපේ දරුවෝ දිහා බලන්නකො. දැන් ඔන්න තියෙනවා මේ අපි හිතමු ඔන්න දරුවෙක් ඉන්නවා. එයා පාන්දර නැගිටින හෙන කම්මැලි. අම්මා ඇවිල්ලා බෙඩ් ෂීට් අදිනවා, කම් මිරිකනවා, කකුල් වලට ගහනවා, වතුර හලනවා. මොකද පාඩම් කරන්න හැරවන්න. ඔය ළමයාම බලන්න හසන්ත මහත්තයා ඉස්කෝලේ ට්‍රිප් එක යන දවසට කොහමද? 4ට නැගිටින්න ඕනේ. එලාම් එක තියලා තියෙන 4ට 2ට ලෑස්ති වෙලා මෙන්න. තනියෙන් නැගිටලා, තනියෙන් මූණ හොදලා, තනියෙන් බෑග් අස් කරලා, වතුර බෝතල් ලෑස්ති කරගෙන, තොප්පි ලෑස්ති කරගෙන ඔක්කොම තනියෙන් උත් කරන්නේ. කොහොමද බලය ආවේ? මනෝවිද්‍යාඥයෝ කියන හසන්ත මහත්තයා මාර කතාවක්. මොකද්ද? දැන් අපේ තියෙනවා සංකල්පයක් අභිප්‍රේරණය කියලා. අභිප්‍රේරණය. ඉංග්‍රීසියෙන් කියනවා motivation. මේක මනෝවිද්‍යාවේ තියෙන ලොකු පාඩමක් අභිප්‍රේරණය. මොකද්ද මේ කියන්නේ? අභිප්‍රේරණය කියලා කියන්නේ යම්කිසි දැන් දරුවෙක් ගාව තියෙන යම්කිසි චර්යාවක් පටන් ගන්න සහ එක දිගට කරගෙන යන්න අවශ්‍ය මානසික ශක්තිය උත්පාදනය කරගන්න එක. දැන් හිතන්නකෝ දැන් මම පාඩම පටන් ගන්න ඕනේ පාඩම එක දිගට කරයි යන්න ඕනේ. ඒකට ලබා දෙන ශක්තිය තමයි අපි කියන්නේ අභිප්‍රේරණය කියලා. දැන් සමහර වෙලාවට අපිට ඒවා බයොලොජිකලි දෙනවා. දැන් කෑම කණ්ඩ බඩගිනි වුණා අපි පටන් ගන්නවා හොඳට පැලෙනකන් කනවා. මොකද ඒක ජීව විද්‍යාත්මක අභිප්‍රේරණයක්. ප්‍රේම කරන්න පටන් ගන්න තරුණයෝ බලන්නකො හසන්ත මහත්තයා. කෝල් එකක් දානවා පැය ගණන් කනේ වයර් ගහගෙන කියවනවා තමාට පැය 5 ගිහිල්ලා දන්නේවත් නැහැ. ඇයි ප්‍රේමයේ රසයේ විඳින්මින් කියවනවා. කනේ වයර් ගහගෙන. SMS ගානවා අභිප්‍රේරණය. මොකද ජීව විද්‍යාත්මකයි. දැන් ඕකමනේ ළමයෙකුට පොතට කරන්න තියෙන්නේ. පෙම් කරනවා වගේ පොත කියවන්න බෑ. පොත ගත්ත ගාලා ළමයට මොකද වෙන්නේ? මොන කර්මයක්ද මන් දන්නේ නැහැ. වන්න එපා දෙන මේවා කොහොමද මතක තියාගෙන මේවත් ආනවා. ඇයි අප්පා මේවා වන්නේ මල්ල වාතය මන්න. අභිප්‍රේරණය බහිනවා ටක් ගාලා. දැන් මනෝවිද්‍යාඥයෝ කියනවා අභිප්‍රේරණය හදාගන්න තියෙන එකක් තමයි ඒකේ තියෙන අභ්‍යන්තර ලක්ෂණ රසවත් නම් අභිප්‍රේරණයයි. ඊළඟට අභිප්‍රේරණය හදන්න තියෙන තව එක ක්‍රමයක් තමයි අපි හදනවා සිහිනයක්. ඩ්‍රීම්. සිහිනය. ඩ්‍රීම් එකක්. ඩ්‍රීම් එකක් හදනවා අපි. සිහිනයක් හදනවා අපි. දැන් සිහිනය දැන් ඔන්න ළමයෙක් හිතනවා මම chartered accountant කෙනෙක් වෙනවා. මම ඩොක්ටර් කෙනෙක් වෙනවා. මම ඉංජිනේරුවෙක් වෙනවා. ඒක ළමයාගේ ඇතුලෙන් එන එකක්. ඒතර එයා ඒක විඳිනවා. ඒකේ තියෙන දේවල් විඳිනවා. දැන් මොකද වෙන්නේ? දැන් ට්‍රිප් එක යනකොට වෙන්නේ මොකද්ද? ට්‍රිප් එක යනකොට ළමයෙකුට සිහිනයක් තියෙනවා. මොකක්ද සිහිනය? මම සින්දු කියනවා, මම නටනවා. සමහර ළමයි ගිහලා පාරින් ඉන්න මිනිසුන්ට වතුර විදිනවා. කීකේව ළමයි කරනවා ට්‍රිප් එක යනකොට. දැන් බලන්න මේ සිහිනය, ඒ ළමයාගේ සිහිනය. මේ සිහිනය හරි බලවත්. ඇයි? අභිප්‍රේරණය වැඩි කරා. පස්සේ තියෙන ට්‍රිප් එක ගියා වගේද කියන්නකො අපි ඉගෙන ගන්න සිහිනය හදාගත්තොත්. දැන් මම දන්න ළමයෙක් හිටියා. මේ ළමයා අර පස්සට එළිය වැටෙනකම් බුදිනවා කියන්නේ හසන්ත මහත්තයා. මේ තරුණ ළමයා කවුරුදු 25ක විතර පස්සට එළිය වැටෙනකම් බුදිනවා. ඉතින් අම්මලා බැලුවා මේ ළමයා ඉගෙන ගන්නෙත් නෑ, රස්සා කරන්නෙත් නෑ, මොකුත් නෑ. හොඳම වැඩේ තමයි මෙයාට කරන්න ඕනේ කසාදයක් බඳලා දෙන්න ඕනේ කියලා මහත්තයෙක් සෙට් කරලා දීලා වෙඩින් එකට දින දැම්මා. මේ ළමයා නැගිටින්න පටන් ගත්ත හසන්ත මහත්තයා පාන්දර 4ට. ඇයි? සිහිනයක් ආවා. එකපාරට සිහිනයක් ආවා. මොකක්ද ආපු සිහිනය? මම මගේ වෙඩින් එක නියමයට ගන්නවා. මම මෙහෙම කාඩ් ගහනවා. මම මෙහෙම ප්‍රී ෂූටින් කරනවා. ඊට පස්සේ මම වෙඩින් එක කරන්නේ මේ වගේ අයිටම්ස් දාලා. දැන් ඔන්න සිහිනයක් ආවා.
දැන් වෙඩින් එක තියෙන හැම ළමයෙකුටම සිහිනයක් තියෙනවා. දැන් මේ සීන කරගන්න බැරුව ඉන්නේ දැන් මේ දවස්වල හරි පව් ඉතින් ළමයි. වෙඩින් කල්දදා ඉන්නවා සීනේ රඟපාන්න බැරුව. ඉතින් ඔය සිහිනේ ආවා. හසන්ත මහත්තයා කියන්නේ මේ ළමයා 4ට නැගිටිනවා. ඊට පස්සේ මට මතකයි එක වෙලාවක එයාගේ අම්මා මට කිව්වේ එක වෙලාවක අර යාගේ අර නිකන් කකා ඉඳලා අර බඩේ හැමතැනම අර මස් දලු ලෙල්ලා අර ටයර් කෑලි කියන්නේ ඒ වගේ තියෙනවා හැංග හැමතැනම. පස්සේ අර ෆොටෝ ගන්න අපේ මේ ෆොටෝ ගන්න ළමයි ටිකයි ඊළඟට අපේ මේ හන්දන ළමයි ටිකයි කිව්වලු මේ ඔයාගේ ටයර් කෑලි වැඩි ෆොටෝ වලට කැත වෙයි කියලා. පාන්දර 4ට පදිනවලු බයිසිකලයක් දාගෙන අර කෑලි බස්සලා ඇඟ හදාගන්න. දැන් බලන්න හසන්ත මහත්තයා සිහිනය කොච්චර බලවත්ද කියලා. දැන් වෙඩින් එකට සිහිනයක්. ඒකේ තියෙන්නේ Facebook එකට ෆොටෝ ටික අප්ලෝඩ් කරලා, ඇල්බම් එකක් ගහගෙන, ඒවල යන අයට පොඩි පොඩි කාඩ් ටිකක් බීලා, නළුවේ නිලියයි වගේ ඇඳගෙන, ඔය පොඩි රවුන්ඩ් එකක් ගාලා, ෆොටෝ ටිකක් ගාලා පොඩි ජොලියක් ගන්න. ඒ වගේද කියන්නේ අධ්‍යාපනයේ නේ. එහෙනම් මම දරුවන්ගෙන් ආයාචනා කරන්නේ බොහොම සරල දෙයයි ඔබට මේක රස ගන්න තියෙන්නේ. අධ්‍යාපනයේ සිහිනයක් කරගන්න. ඔබ හදන්න සිහිනයක්. සිහිනය බලවත් කරන්න. අර වෙඩින් එකට කරා වගේ ඔබ ට්‍රිප් එක යන්න කරා වගේ ඔබ හොඳ සිහිනයක් හදලා ඒ සිහිනය හොඳට මොලේට ප්‍රෝග්‍රෑම් කරන්න. ඒක මතක් කරන්න, ඒක මෙනෙහි කරන්න, ඒක සතුටෙන් විඳින්න. ඊළඟට අර නිව්ටන් වගේ අර අයින්ස්ටයින් වගේ පරිසරයේ විඳින්න. පරිසරය ගවේෂණය කරන්න විද්‍යාත්මකව. ඉගෙන ගන්නවා කියන එක ස්වභාවික අභිප්‍රේරණයක් ඇවිල්ලා අන්න අපි කියනවා ඉගෙන ගැනීම සඳහා අභ්‍යන්තරීය අභිප්‍රේරණය පටන් ගන්නවා. ඒ නිසා මම දරුවන්ට ආරාධනා කරන්නේ ඔබ මේ දෙමව්පියෝ කියනකම් දෙමව්පියෝ පොළු අරන් ඇවිල්ලා කම්මිරි කළ කෑ ගහනකම් ඉන්නේ නැතුව ඔබ විසින් අභ්‍යන්තර අභිප්‍රේරණය හදාගෙන ඉදිරියට යන්න. ඉදිරියට යන්න ඒ සඳහා වීරය කරන්න. අර බුදුහාමුදුරුවෝ වගේ ඒ සඳහා වීරය කරන්න. ඔබ ටික දවසක් හොඳට වීරය කරන් මේක අල්ලන් ගියොත් මොකද වෙන්නේ? ඔබ වැටෙනවා ට්‍රැක් එකට. වැටුණ ගමන් අනිවාර්යෙන් ඔබේ ගමන සාර්ථක වෙනවා. ඉතින් මම හිතනවා ඔබට දෙන්න ඕන පණිවිඩය මට ඒකයි. මොකද සතුටින් විනෝදයෙන් ඉගෙන ගැනීම සඳහා ක්‍රමවේද හදාගන්න කියන එක. වෛද්‍යතුමා මතක් කළා කාලා සතුටු වෙන හැටි. සමහරු සතුටු වෙන්නේ කාලා. කලගේ පමණ කෑම අවශ්‍යයි. ජීවත් වෙන්න ඕන නේ. හැබැයි පමණ ඉක්මවා නිතර මොනවාරි හිතෙන දේවල් කකා සතුටු වෙනවා. සතුට කොහෙන් හරි කෙලවර වෙනවා දියවැඩියා වගේ ඇදිලා ඈ බලන්නකෝ සතුටම සතුටයි කියලා හිතපු දේම දුකක් බවට පත් වෙනවා. එහෙම නේද තිස්ස මහත්තයා? ඔව්. සතුටම පස්සේ කාලෙක දුක බවට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර විට සමහර අයගේ එහෙම චර්යාවක් තියෙනවා හසන්ත මහත්මයා මේ මොනවා හරි දේවල් වලින් තමයි සතුට ලබා ගන්න උත්සාහ කරන්නේ. ඒකෙදි ඔය සමහර දේවල් දැන් මම තව දෙයක් කියන්න ඔබට අර දැන් ඔය මෙඩිකල් ෆැකල්ටි වල එහෙම විභාගෙ තියෙන කාලෙට මේ ළමයි මහත් වෙනවා. සමහර ළමයි ගෙට් වෙනවා, සමහර ළමයි මහත් වෙනවා. සමහර ළමයි අර මේ වැඩිපුර කනවා මේ දවස් වලට. ඒ කියන්නේ ගෙදරින් තියාගෙන ඔය මොන හරි ටිකක් ඒ පාඩම් කරන්නේ අර වයින් කකා. අර මං හිතන්නේ පාඩම් කරන එකේ ස්ට්‍රෙස් එක නැති වෙන්නේ අර වයින් කාලා. හැබැයි විභාගෙ ටික ලියලා ඉවර වෙනකොට සීනි මට්ටම එහෙම නැගලා තියෙන්න පුළුවන්. ඔව් බීලා සතුටු වෙන අය සිරොසිස් වලින් කෙලවර වෙනවා. ඒ කියන්නේ සතුටයි කියලා හිතාගෙන කරපු දේ අන්තිමට මහා දුකකින් එයාට විතර නෙමෙයිනේ ගෙදර අයටත් දුකනේ. හැමෝටම දුක බෙදලා දීලම ඉවර කරගන්නවා. බලන්න හැම දෙයකම සතුට කියලා හිතන් කරන වැඩේ මත්ද්‍රව්‍ය. සමහර තරුණ ළමයි සතුටක් ලැබෙනවා හරි හොඳයි කියලා සමහරව කරනවායි කියන්නේ. බලන්න අන්තිමට දුකනේ. සමාජයටත් දුක. අර දුක හිතෙන ගී කණ්ඩ කීපයක් අපි මතක් කළා පළමු වැඩසටහනේ. සතුට හිතෙන ගීතක් තියෙනවනේ. එලීම්ම සතුට සොම්නස ජොලිය සොමිය කියලාම නැතුවට සතුට ගැන විවිධ විදිහට ගීතවල සඳහන් වෙච්ච අවස්ථා තියෙනවා. දුක සහ සතුට ටෙලිවිෂන් ඉස්කෝලේ පාඩමක් බවට පත් වුණා. අපේ ගුරු මණ්ඩලයේ වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහත්මයාට අපේ ගෞරව ස්තුතිය පුද කරන මනෝ උපදේශකවරයෙක් හැටියට එතුමා ප්‍රකටයි. අපේ ප්‍රකට ජීව විද්‍යා ගුරුතුමා තිස්ස ජනනායක මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. නැවතත් ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහනේ මුණ ගැහෙමු. ආයිබෝවන්.